ඔන්න අදත් ඔයාලා හැමදෙනෙක්වම ආයුබෝවන් කියලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ සුවිශේෂී තැන් පිළිබඳව සොයා බලන්න කෝසල මදුෂාන් YouTube channel එක වෙත. මම අද වත් එක කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ මෙතඩ් එකකට අනුව කොහොමද නිවැරදිව ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරන්න කියලා. මම කලින් කියපු ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරන්න පුළුවන් මෙතඩ්ස් ගණනාවක් තියෙනවා. ඒ අතරිනුත් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රය තුල බහුලවම භාවිතා වන මෙතඩ්ස් තමයි ඇස්ට්‍රෝ මෙතඩ් එක සහ BS මෙතඩ් එක කියලා කියන්නේ. ඒ වගේම ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක ප්‍රධාන වශයෙන් ස්ටෑන්ඩඩ් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් සහ මොඩිෆයිඩ් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් කියලා ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්. ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කළ හැකි මෙතඩ්ස් පිළිබඳව. ඒ වගේම ස්ටෑන්ඩඩ් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද? මොඩිෆයිඩ් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද? වගේ ගැටලු රාශියකට විසඳු ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් මෙතඩ් සමරි එකක් ඇසුරින් මම කලින් වීඩියෝ එකේදී ඉදිරිපත් කරා. ඉතින් එම වීඩියෝ එක මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාට ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් මෙතඩ් පිළිබඳව පුළුල් සහ ගැඹුරු අවබෝධයක් ලැබෙවි කියලා. ශ්‍රී ලංකාවේ බොහෝමයක් ඉදිකිරීම් ව්‍යාපෘති තුල ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කිරීම සඳහා බහුලවම භාවිතා කරනු ලබන්නේ ඇස්ට්‍රෝ T180 D මෙතඩ් එක. ඉතින් මම අද වත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ ඇස්ට්‍රෝ T180 D මෙතඩ් එකට අනුව කොහොමද ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරන්න කියලා. වැඩබිම තුල කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කිරීමට අවශ්‍ය වන උපරිම වියලි ඝනත්වය, ඒ කියන්නේ මැක්සිමම් ඩ්‍රයි ඩෙන්සිටි එක සහ එයට අදාළ ප්‍රශස්ත වතුර මට්ටම, ඒ කියන්නේ ඔප්ටිමම් මොයිස්චර් කන්ටෙන්ට් එක සොයා ගැනීමට සිදු කරනු ලබන පරීක්ෂණයට තමයි අපි සරලවම ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ කොපමණ වතුර ප්‍රමාණයකදී උපරිම තැලීමක් ලබාගත හැකිද යන්න මෙමගින් සොයා බලනවා. මෙම පරීක්ෂණය සොයිල්, ABC, කොරිඩස්ට් ආදිය සඳහා සිදු කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු මෙම පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වන උපකරණ මොනවද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා අභ්‍යන්තර විස්කම්භය මිලිමීටර් 152.4 බිංදුව ධන හෝ ඍණ මිලිමීටර් 0.66ක් සහ කරකවා ගැලවිය හැකි කරපටියක් සමග උස මිලිමීටර් 116.43 ධන හෝ ඍණ මිලිමීටර් 0.13ක් ධාරිතාවය ඝන සෙන්ටිමීටර් 2124ක් පමණ වූ ලෝහමය සිලින්ඩරාකාර මෝල්ඩ් එකක්. එහෙම නැත්නම් සිලින්ඩරාකාර අච්චුවක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කම්පැක්ටින් රැමර් එකක්. මෙය කිලෝග්‍රෑම් 4.54ක බරකින් යුක්ත වන හැමර් එකකින් සමන්විත වන අතර මෙහි පැතලි රවුම් මුහුණතෙහි විස්කම්භය මිලිමීටර් 50.42ට නොඅඩු විය යුතුයි. එමෙන්ම මිලිමීටර් 457යි ධන හෝ ඍණ මිලිමීටර් 2ක්. ඒ කියන්නේ මිලිමීටර් 455ත් මිලිමීටර් 459ත් අතර ඉහළක සිට පසෙහි මතු පිටට නිදහසේ වැටීමක් අවශ්‍ය වන අතර එම වැටීම පාලනය කිරීම සඳහා කේසින් එකක් සකස් කර තිබෙනවා. එමගින් අපිට අවශ්‍ය ස්ථානයටම ඩ්‍රොප් එක ලබා දෙන්න පුළුවන්. තෙතමනයක් සහිත සාම්පලය වියලා ගැනීම සඳහා සෙල්සියස් අංශක 105ත් 115ත් අතර, ඒ කියන්නේ 110 ධන හෝ ඍණ 5 කියන තත්වයේ පවත්වාගත හැකි අවන් එකක් අපිට අවශ්‍ය වෙනවා. එමෙන්ම අවම වශයෙන් දිග මිලිමීටර් 250ක් පමණ වන ඍජුකෝණාශ්‍රාකාර වානේ පටියක් අපිට අවශ්‍ය වෙනවා. මෙහි එක් පැත්තක් සුමට විය යුතුයි. මෙය අවශ්‍ය වන්නේ මෝල්ඩ් එක කම්පැක්ට් කර අවසානයේ ලෙවල් සර්ෆේස් එකක් ලබා ගැනීම සඳහා පස කැපීමටයි. පරීක්ෂණයට අවශ්‍ය සාම්පලය සකසා ගැනීම සඳහා මිලිමීටර් 19 සිව් එකක් අපට අවශ්‍ය වෙනවා. කාස්ට් කරලා ඉවර වෙච්ච සාම්පල් එක ඩීමෝල්ඩ් කර ගැනීම සඳහා සාම්පල් එක්ස්ට්‍රූඩර් එකක් අපට අවශ්‍ය වෙනවා. සාම්පලය දැමීම සඳහා ට්‍රේ එකක්, නියැදිය හොඳින් මිශ්‍ර කිරීම සඳහා අවශ්‍ය වන ස්කූප්, තෙතමනය උරා නොගන්නා ග්ලව්ස්, ජලය යෙදීම සඳහා බීකරයක්, මොයිස්චර් කප් කිහිපයක් අපට මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය වෙන උපකරණ පිළිබඳව. මම අද ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. එහෙමත් නැත්නම් ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ ඇස්ට්‍රෝ T180 D මෙතඩ් එකට අනුව කොහොමද ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක නිවැරදිව සිදු කරනු ලබන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක නිවැරදිව මෙතඩ් එකකට අනුකූලව සිදු කරනු ලබන්නේ කියලා. මුලින්ම කරන්න ඕනි බරෝ පිට් එකකින් හරි ස්ටොක් ෆයිල් එකකින් හරි සාම්පල් එක රසායනාගාරය වෙත රැගෙන එන්න ඕනි.
ඊට පස්සේ එම සාම්පලය තෙත් අවස්ථාවේ පැවතිය හොත් පරීක්ෂණය සිදු කිරීමට පෙර අව්වේ හොඳින් වියල ගන්න ඕනි. එහෙමත් නැත්නම් මේ සඳහා අවන් එකක් භාවිතා කරනවා නම් සාම්පලය සෙල්සියස් අංශක 60 නොඉක්ම වූ උෂ්ණත්වයක ඩ්‍රයි කරගන්න ඕනි. එය හොඳින් මතක තියාගන්න ඕන. සෙල්සියස් අංශක 60 නොඉක්ම වූ උෂ්ණත්වයක තමයි ඩ්‍රයි කරගන්න ඕනි. ඊට පස්සේ අපි හොඳින් වියලගත්ත සාම්පල් එක මිලිමීටර 19 සිව්වකින් වෙනම ට්‍රේ එකකට හොඳින් සිව් කරගන්න ඕනි. ඉතින් අපි මෙම 19 සිව්වකින් ලබා ගන්නා පාසින් ප්‍රමාණය තමයි ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සඳහා භාවිතා කරනු ලබන්නේ. පාසින් ප්‍රමාණය කියලා කියන්නේ 19 සිව්වකින් සිව් කරද්දී 19 සිව්වකේ උඩ ඉතුරු වෙන ප්‍රමාණයට අපි කියනවා රිටේනින් සාම්පල් වේට් එක කියලා. එහෙම නැත්නම් රිටේනින් සාම්පල් ප්‍රමාණය කියලා. ඒ වගේම තමයි 19 සිව්වකෙන් හැලෙන කොටස් වලට තමයි අපි කියන්නේ 19 සිව්වකේ පාසින් කියලා. ඉතින් මෙන්න මේ 19 සිව්වකේ පාසින් තමයි ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සඳහා අපි භාවිතා කරනු ලබන්නේ. එක් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කිලෝග්‍රෑම් 5ක් හෝ 5කට වඩා වැඩි ස්කන්ධයකින් යුක්ත සාම්පලයක් අපි සකස ගන්න ඕනි. මෙලෙස අපි සකස් කරගත්තු සාම්පලය සමාන වතුර අවස්ථා 5කදී පරීක්ෂණ අවස්ථාවන් 5කට භාජනය කරන්න ඕනි. ඒ කියන්නේ මිලිලීටර 200, මිලිලීටර 300, මිලිලීටර 400, මිලිලීටර 500 ලෙස මිලිලීටර් 100 බැගින් සමාන වතුර පරතර වලින් සාම්පලය හොඳින් මිශ්‍ර කරගෙන හොඳින් කම්පැක්ට් කරගන්න ඕනි. ඒ කියන්නේ මිලිලීටර 100 කියන වතුර අවස්ථාවේදී එක ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කරනවා. මිලිලීටර් 200 කියන අවස්ථාවේදී තවත් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කරනවා. මිලිලීටර් 300 කියන අවස්ථාවේදී තවත් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කරනවා. මේ සෑම වතුර අවස්ථාවකදීම තියෙන්නේ සමාන වතුර පරතරයක්. ඒ කියන්නේ මිලිලීටර් 100 බැගින් වැඩි වෙන සමාන වතුර පරතරයක් තමයි තියෙන්නේ. ඒක මිලිලීටර් 100ක් කියලා කොහෙවත් කියන්නේ නැහැ. අපි 100ක ગેප් එකක් තියලා ගත්තොත් එහෙම වතුර අවස්ථාව වැඩි වෙන්නේ දිගටම 100 බැගින්. දැන් මම මේ අවස්ථාවේදී වතුර මට්ටම් අතර පරතරය මිලිලීටර් 100ක් කියලා ගන්න. එතකොට 200 අවස්ථාව, 300 අවස්ථාව, 400 අවස්ථාව, 500 අවස්ථාව වැනි පස් ආකාරයකට මම මෙම පරීක්ෂණය සිදු කරනු ලබනවා. මම ඔයාට උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නම් මිලිලීටර් 200 කියන වතුර අවස්ථාවේදී කොහොමද ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරනු ලබන්නේ කියලා. ඉතින් ඒ විදියටම තමයි මිලිලීටර් 300, 400, 500 කියන වතුර අවස්ථාවලදී ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරනු ලබන්නේ. දැන් අපි බලමු පළමු වතුර මට්ටමේදී. ඒ කියන්නේ මිලිලීටර් 200 දී කොහොමද ප්‍රොක්ටර් මෝල්ඩ් එක කාස්ට් කරගන්නේ කියලා. පරීක්ෂණයට අවශ්‍ය වන වතුර ප්‍රමාණය කිරා ගන්න එක. ඊට පස්සේ එම වතුර ප්‍රමාණය අප සකසාගත්ත සාම්පලයට දමා හොඳින් මිශ්‍ර කරන්න ඕනි. මිශ්‍ර කිරීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණාවක් තමයි ඔයා රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න. මොකද ඒ සඳහා තෙතමනය උරාගන්නේ නැහැ. තෙතමනය උරාගන්නා ග්ලව්ස් දෙකක් මේ සඳහා පාවිච්චි කරොත් එහෙම අප පරීක්ෂණයට යොදා ගන්නා වතුර ප්‍රමාණය වෙනත් හෝ මැටීරියල් එකකට අපි හිතමුකෝ අපි රෙදි ග්ලව්ස් දෙකක් පාවිච්චි කරා කියලා. එහෙම වුණොත් ඒ රෙදි ග්ලව්ස් එකට අර අපි යොදාගත්ත වතුර ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් හෝ උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එම නිසා රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරලා මෙම සාම්පලය වතුරත් සමග හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොක්ටර් කම්පැක්ෂන් මෝල්ඩ් එක අරගෙන එය හොඳින් ඔයිල් කරලා ඉහත කරපටිය සවි කරගෙන නොසෙල් වෙනසේ රළු මතු පිටක් මත තබා ගන්න ඕනි. ඉන් පසුව හොඳින් මිශ්‍ර කරගත් සාම්පලය සමාන කොටස් 5ක් වන ලෙස මෝල්ඩ් එකට දමා කම්පැක්ට් කරගත යුතුයි. කම්පැක්ට් කිරීමට ප්‍රථම මෝල්ඩ් එකේ බර සටහන් කරගන්න ඕනි. බර සටහන් කර ගැනීමේදී කරපටිය නොමැතිව මෝල්ඩ් එකේ බර තමයි සටහන් කරගන්න ඕනි. පළමු ලේයරයට අදාළ සොයිල් ප්‍රමාණය ස්කෝප් එකක් මගින් මෝල්ඩ් එක තුළට දමා කිලෝග්‍රෑම් 4.54ක වේට් එකකින් යුක්ත හැමර් එකකින් බ්ලෝස් 56ක් ලබා දිය යුතුයි. මේ ආකාරයට ලේයර් 5කින් ප්‍රොක්ටර් මෝල්ඩ් එක ෆිල් කරගත යුතු අතර එක් ලේයර් එකකට බ්ලෝස් 56ක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ පළමු ලේයරයට පස් දාලා ඉන් පසු කිලෝග්‍රෑම් 4.54ක බරකින් යුක්ත රැමර් එකෙන් බ්ලෝස් 56ක් ලබා දෙනවා. ඊට පස්සේ දෙවනි ලේයර් එක දාලත් බ්ලෝස් 56ක් ලබා දෙනවා. තුන්වෙනි ලේයර් එක, හතරවෙනි ලේයර් එක සහ පස්වෙනි ලේයර් එක දමලා මම කලින් කියපු විදිහටම එක් ලේයර් එකකට බ්ලෝස් 56 බැගින් ලේයර් 5ටම
ලබා දෙන්න ඕනි. ඔන්න දැන් අපි ප්‍රොක්ටමෝල්ඩ් එක කාස්ට් කරලා ඉවරයි. ඊට පස්සේ ප්‍රොක්ටමෝල්ඩ් එකේ ඉහතින් සවි කරලා තියෙන කරපටිය ඉවත් කරගෙන මිලිමීටර් 250ක් පමණ දිග එක්පසක් මුවහත් කරන ලද වානේ පටිය ආධාරයෙන් සංයුක්ත පස ඉතා පරිස්සමින් කපා ගන්න ඕනි. ඉන්පසු මුහුණත පෘෂ්ඨය කඩතොළු නොසිටිනසේ සකසා ගන්න ඕන. ඊට පසුව එහි බර සටහන් කරගන්න ඕන. මෙහිදී අපට ප්‍රොක්ටමෝල්ඩ් එකේ වේට් එක සහ ඒ තුල ඇති පස්වල වේට් එක යන වේට් දෙකේම එකතුවක් තමයි ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට වතුර අවස්ථා 5කට යටත් වන ලෙස මම කලින් කියපු විදිහට ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරගන්න ඕනි. ඒ කියන්නේ ප්‍රොක්ටමෝල්ඩ් 5ක් වතුර අවස්ථා 5ක් යටතේ කාස්ට් කරගන්න ඕන. මම මේ අවස්ථාවේදී උදාහරණයක් විදියට ඔයාට පෙන්නුවේ වතුර 200 කියන අවස්ථාවේදී කාස්ට් කරගත්ත ප්‍රොක්ටමෝල්ඩ් එක. ඉතින් මේ වගේ අවස්ථා 5කින් යුක්තව සමාන වතුර පරතර වලින් මෝල්ඩ් 5ක් කාස්ට් කරගන්න ඕන. බර සටහන් කර ගැනීමෙන් අනතුරුව මෝල්ඩ් එකෙන් පස් ඉවත් කරගන්න ඕන. මේ සඳහා මම සාම්පල් එක්ස්ට්‍රූඩර් එකක් භාවිතා කරනවා. එමගින් සාම්පලය මෝල්ඩ් එකෙන් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අච්චුවෙන් ඉවත් කරන ලද නියදිය මැදින් සිරස් අතට කපාගෙන තෙතමනය පරීක්ෂා කිරීම සඳහා එහි ඇතුළත මුහුණතකින් නියදියක් ලබාගෙන රසායනාගාරය තුළ පැය 24ක පමණ කාලයක් සෙල්සියස් අංශක 110 ධනහෝරින 5 යටතේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 105ත් සෙල්සියස් අංශක 115ත් යටතේ වියලා ගත යුතුයි. මේ සඳහා අවන් එකක් භාවිතා කරන්න ඕනේ. පාංශුවල තෙතමනය පිළිබඳව සියලුම අන්තර්ගතයන් ඇස්ට්‍රෝ T256 කියන මෙතඩ් එක තුල අන්තර්ගත වෙනවා. මෙමගින් අපට දැනගැනීමට හැකියාවක් ලැබෙනවා කොහොමද නිවැරදිව පස් සාම්පලයක තෙතමනය එහෙමත් නැත්නම් මොයිස්චර් කන්ටෙන්ට් එක ලබා ගන්න කියලා. මොයිස්චර් කන්ටෙන්ට් එක ලබා ගැනීම සඳහා සාම්පලය ලබා ගැනීමට ප්‍රථම සාම්පල් කප් එකේ වේට් එක අප සඳහන් කරගන්න ඕනේ. ඊට පස්සේ සාම්පල් එක කප් එකකට දාලා වේට් එක ලබා ගන්න ඕන. මෙහිදී අපිට ලැබෙන්නේ සාම්පල් කප් එකේ වේට් එක සහ තෙත් අවස්ථාවේ පවතින නියඳියේ වේට් එක. ඊට පස්සේ වෙට් සාම්පල් ප්ලස් සාම්පල් කප් වේට් එක සඳහන් කරගන්න ඕනි. ඊට පස්සේ සෙල්සියස් අංශක 105ත් සෙල්සියස් අංශක 115ත් අතර උෂ්ණත්වයක පැය 24ක පමණ කාලයක් වියලීමෙන් පසුව නැවත වරක් ඩ්‍රයි සාම්පල් ප්ලස් කප් වේට් එක සටහන් කරගන්න ඕනි. ඔන්න මම දැන් ඔයත් එක්ක ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එක සිදු කරන ආකාරය පිළිබඳව කතා කරලා ඉවරයි. මම දැන් ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් රිපෝට් එකක් කොහොමද නිවැරදිව ප්‍රිපෙයාර් කරන්නේ සහ ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් රිපෝට් එකක අන්තර්ගත විය යුතු එහෙමත් නැත්නම් ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු මොනවද කියලා කතා කරන්න. පරීක්ෂණ වාර්තාව සැකසීමේදී ප්‍රථමයෙන් පරීක්ෂණයේ නම සහ ඊට අදාළ මෙතඩ් එක සඳහන් කළ යුතුයි. dry density moisture content relationship. එහි මෙතඩ් එක ලෙස ASTO T180 මෙතඩ් D ලෙස සඳහන් කරන්න ඕනි. ඒ වගේම තමයි ටෙස්ට් රිපෝට් නම්බර එක, පරීක්ෂණය සිදු කරන ආකාරය, ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්ද එහෙමත් නැත්නම් මොඩිෆයිඩ්ද කියන එක, සාම්පලය ලබාගත් දිනය, සාම්පලය පරීක්ෂාවට භාජනය කළ දිනය, පරෝපිට් එකේ ඩීටේල් අඩංගු වෙන්න ඕනි. ඊට පස්සේ පරීක්ෂණය සඳහා යොදා ගන්නා මෝල්ඩ් එකේ වොලියුම් එක, මෝල්ඩ් එකේ වේට් එක, ඒ වගේම හැමර් එකේ වේට් එක, number of layers and number of blows per layer ආදී සඳහන් කරන්න ඕනි. එතකොට මෙම පරීක්ෂණ වාර්තාව බලන ඕනම පුද්ගලයෙක්ට ඉතාමත් පහසුවෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මෙතන ඉඳලා ඉදිරියට ඔයත් එක්ක කතා කරනවා අප සිදු කරපු පරීක්ෂණයට අදාළ දත්ත උපයෝගී කරගනිමින් ප්‍රොක්ටර් කම්පැක්ෂන් ටෙස්ට් එකේ කැල්කියුලේෂන් එක සිදු කරන්නේ කොහොමද කියලා. සමාන පරතරයන් සහිත වතුර අවස්ථා 5කදී අප පරීක්ෂණ 5ක් සිදු කළ යුතු වෙනවා. මම ඔයාට උදාහරණයක් විදිහට එක් වතුර අවස්ථාවක් තුලදී කොහොමද මෙම පරීක්ෂණය සිදු කරන්න කියලා පැහැදිලි කරා. මම දැන් ඒ අවස්ථාවේදී ලබාගත්තු දත්ත සමග කැල්කියුලේෂන් එක සිදු කරන ආකාරය පිළිබඳව ඔයාට කියලා දෙන්න හදන්නේ. මෙම පරීක්ෂණ වාර්තාවේ කැල්කියුලේෂන් සිදු කරන කොටසේ ඉහළින්ම සඳහන් කර තිබෙනවා 1 2 3 4 සහ 5 ලෙස පරීක්ෂණය සිදු කරන වාර ගණන. ඉන් පසු පරීක්ෂණ අවස්ථා සඳහා එකතු කළ වතුර ප්‍රමාණයද මෙහි සඳහන් කර තිබෙනවා. මෙය මිලිලීටර් සහ ග්‍රෑම් යන යුනිට් දෙකෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන්.
මම මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ මිලිලීටර්ස් එහෙමත් නැත්තම් ග්‍රෑම් 200ක වතුර ප්‍රමාණයක්. ඉන් පසු කම්පැක් කරන ලද පස් සාම්පලය සහිත මෝල්ඩ් එකේ බර මෙහි සටහන් කරගන්න ඕනි. අපි එය පරීක්ෂණය සිදු කරන අතරතුරදී 11003ක් ලෙස සටහන් කරගත්තා ඔබට මතක ඇති. ඉන් පසු අපිට ලබා ගන්න ඕනි පරීක්ෂණය සඳහා ලබාගත් පස්වල ස්කන්ධය. ඒ සඳහා mass of mold plus soil වල එකතුවෙන් මෝල්ඩ් එකේ weight එක අඩු කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන්. උදාහරණයේ සඳහන් පරිදි මෝල්ඩ් plus soil weight එක 11003ක් වන අතර මෝල්ඩ් weight එක 6548ක් වනවා. එම නිසා 11003න් 6548ක බර අඩු කිරීමෙන් මෝල්ඩ් එක තුළ ඇති සොයිල් ප්‍රමාණය 4455ක් ලෙස ලබා ගන්න පුළුවන්. ඉන් පසු තෙත් අවස්ථාවේදී පසේ ඝනත්වය ගණනය කරන්න ඕනි. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව යන සූත්‍රයට පරීක්ෂණයට අදාළ දත්ත ආදේශ කිරීමෙන් අපට පසේ තෙත් අවස්ථාවේදී ඝනත්වය ලබා ගන්න පුළුවන්. ඩෙන්සිටි සමානයි mass of soil බෙදීම mold volume. එමගින් අපට ලැබෙනවා 2.097ක් ලෙස තෙත් අවස්ථාවේදී ඝනත්වය. මෙය දශමස්ථාන 3කින් සටහන් කරගන්න ඕනි. ඊළඟට අපට ගණනය කරන්න තියෙන්නේ මොයිෂර් කන්ටෙන්ට් එක. ප්‍රථමයෙන්ම අප මොයිෂර් සාම්පලය ලබා ගැනීමට භාවිතා කරන කන්ටේනර් එකේ එහෙමත් නැත්නම් කප් එකේ නම්බර එක සඳහන් කරගන්න ඕනි. අප එය 18 ලෙස සඳහන් කරගන්නවා. ඉන් පසුව තෙත් අවස්ථාවේදී පස්වල බර සහ කන්ටේනර් එකේ weight වල එකතුව අප පරීක්ෂණය සිදු කිරීමේදී ලබාගත්තා ඔබට මතක ඇති. එය 423.6ක් ලෙස සටහන් කරගන්නවා. ඉන් පසුව අවන් දැමීමෙන් අනතුරුව ලබාගත් පස්වල වියලි බර සහ කන්ටේනර් එකේ weight වල එකතුව 391.2ක් ලෙස සටහන් කරගත යුතුයි. ඉන් පසුව කන්ටේනර් weight එක සඳහන් කරගන්න ඕනි 34.2ක් කියලා. ඉන් පසු අපට ලබා ගන්න පුළුවන් mass of dry soil weight එක. dry soil plus container weight එකෙන් container weight එක අඩු කරලා mass of dry soil weight එක 357ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඉන් පසුව mass of water ප්‍රමාණය ලබා ගැනීම සඳහා mass of wet soil plus container weight එකෙන් mass of dry soil plus container weight එක අඩු කර ගැනීමෙන් 32.4ක් ලෙස ලබා ගන්න පුළුවන්. ඉන් පසුව අපට හැකියාව තිබෙනවා මොයිෂර් කන්ටෙන්ට් එක ගණනය කිරීමට. ලබා දී ඇති දත් ඇසුරින් ආකාර කිහිපයකට මම මොයිෂර් කන්ටෙන්ට් එක ගණනය කර පෙන්නන්නම්. පළමු ආකාරය ලෙස mass of water බෙදීම mass of dry soil වැඩි කිරීම 100 ලෙස මොයිෂර් කන්ටෙන්ට් එක 9.1ක් ලෙස ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් mass of wet soil plus container අගයෙන් අඩු කරනවා mass of dry soil plus container අගය. ඉන් පසු ලැබෙන උත්තරය බෙදන්න ඕනි mass of dry soil plus container වලින් අඩු කරලා container weight එක. එම එන පිළිතුර 100න් ගුණ කිරීමෙන්ද මොයිෂර් කන්ටෙන්ට් එක 9.1ක් ලෙස ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපට පුළුවන් ඉහත ලබාගත් දත්ත මත පදනම්ව dry density එක එහෙමත් නැත්නම් වියලි අවස්ථාවේදී පසේ ඝනත්වය ගණනය කරගන්න. අපි මෙම අගය ගණනය කිරීමට අවශ්‍ය වන wet density එක සහ moisture content එක මේ වෙනකොටත් සොයාගෙන ඉවරයි. ඒ සඳහා මෙම සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. dry density සමානයි wet density බෙදීම moisture content plus 100 ගුණ කිරීම 100. මෙම සූත්‍රයට අප ලබාගෙන ඇති දත්ත ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ විදියට. dry density සමානයි wet density එක ලෙස 2.097ක්. එම උත්තරය බෙදනවා moisture content එකට 100ක් එකතු කරලා. ඒ කියන්නේ 9.1ක් වූ moisture content එකට 100ක් එකතු කර 109.1ක් ලෙස යොදා ගන්නවා. ඉන් පසුව එමගින් ලැබෙන පිළිතුර 100න් ගුණ කර යුතු අතර dry density එක 1.923ක් ලෙස අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි වතුර 200 අවස්ථාවේදී Proctor compaction calculation සියල්ලම කරගෙන අවසానයි. ඉන් පසු අප ලබාගත් දත්ත මෙන්න මේ chart එකට ඇතුළත් කරගන්න පුළුවන්. මෙම chart එකේ තිරස් අක්ෂය moisture content එකට අදාළ අගයන්ගෙන් සැදුම්ලත් වන අතර සිරස් අක්ෂය dry density එකට අදාළ අගයන්ගෙන් සැදුම්ලත් වෙනවා. 200 වතුර අවස්ථාවේදී moisture content එක 9.1ක් වන අතර dry density එක 1.923ක් වෙනවා.
එය මේ පරිදි මෙම chart එකේ සටහන් කරගන්න පුළුවන්. මම ඒ අවස්ථාවන් දෙක රතු පාටින් දක්වලා තිබෙනවා. y අක්ෂය සහ x අක්ෂය ඡේදනය වන ස්ථානය තමයි අපි සලකුණු කරගන්න ඕනි. ඉන් පසු මම දෙවන, තුන්වන, හතරවන සහ පස්වන අවස්ථාවන්ට අදාළ දත්තයන්ද මෙලෙස ඇතුළත් කරගන්නවා. ඒත් සමගම එම දත්තවලට අදාළව chart එක නිරූපණය කර තිබෙනවා. ඔයාට බලාගන්න පුළුවන්. ඔයාට බලාගන්න පුළුවන් මේ curve එකේ අඩු අවස්ථාවේ සිට යම් උපරිමයක් දක්වා ගොස් නැවතත් අවමයකට ළඟා වෙන බව. එමගින් අප උපකල්පනය කරනවා 2.01 කියන අවස්ථාවේදී උපරිම තැලීමකට යටත් වෙන අතර එම උපරිම තැලීම ලබා ගැනීම සඳහා ප්‍රශස්ත වතුර මට්ටම 12.5ක් වන බව. මෙන්න මේ ආකාරයට වැඩබිම තුළ කම්පැක්ෂන් ටෙස්ට් එකක් සිදු කිරීමට අවශ්‍ය වන උපරිම වියලි ඝනත්වය, ඒ කියන්නේ maximum dry density එක සහ උපරිම තැලීම සඳහා අවශ්‍ය වන ප්‍රශස්ත වතුර මට්ටම, ඒ කියන්නේ optimum moisture content එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි Proctor compaction test එක සිදු කරනු ලබන්නේ. ඉතා සරලවම. මම හිතනවා මම කියලා දීපු විදිය ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා Proctor compaction test method summary පිළිබඳව. එම වීඩියෝ එක බැලීමෙන් ඔයාලට තවදුරටත් Proctor compaction test එක සිදු කරන්න පුළුවන් විවිධ methods පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉදිකිරීම් ශාස්ත්‍රය තුල ඉන්න ඔයාට මම හිතනවා මේ පිළිබඳව ගොඩක් හොඳ පරිපූර්ණ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම කෝසල මදුෂාන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. construction industry එක පිළිබඳව සුවිශේෂී තැන් ඉදිරියේදී මම ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මෙම පරීක්ෂණය සිදු කරන ආකාරය පිළිබඳව ඔයාට කොතනක හරි ගැටලුවක් ආවොත් පහතින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒ හැම දෙයකටම ඔයාට උත්තර දෙනවා. ඒ වගේම තමයි මම Proctor compaction test එක සිදු කිරීම සඳහා භාවිතා කරේ Astro T180 D method එක. එම method එකට අදාළ PDF එකක් මම වෙනදා වගේම කෝසල මදුෂාන් මගේ Facebook ගිණුම සහ Materials Engineering අපි page එකේ පළ කරන්න. ඔයාලගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ කෝසල මදුෂාන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉදිරියේදී construction industry එක පිළිබඳව ගොඩක් ආසාවක් සහ උනන්දුවක් තියෙන ඔයාට වැදගත් වෙන දේවල් රාශියක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක මුල ඉඳලා අවසානයක් වෙනකම් බැලුවට ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ස්තුතියි.